වේදිකාවේ වැඩ විසින මහනෙළුබෑවි අනුරුද්ධ අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ වේදිකාවේ ඉන්න අපේ හාමුදුරන් වහන්සේලාගෙන් වේදිකාවෙන් පහළ ඉන්න අපේ හාමුදුරන් වහන්සේලාගෙන් ගරු මෞලවිතුමාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න ජාතික ජන බලවේගයේ නායකින් වන අපේ අනුර දිසානායක සහෝදරයා වසන්ත දිසානායක සහෝදරයා ඇතුළු ජාතික නායකත්වය ඒ වගේම යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයේ අපේ රිෂ්මි සහෝදරයා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය සියලු දෙනාගෙන්ම තමුන්නාන්සේලා සියලු දෙනාගෙන්ම අපේ මාධ්‍යවේදී හිතවතුන් පොලිසිය මාත්තුරු සියලු දෙනාගෙන්ම අවසරයි. අද ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව ගල්ගමුව නගර මැදේ පවත්වන මේ මොහොත වෙනකොට පහුගිය නොවැම්බර් 16 සිට මේ දක්වා අලුත් ආණ්ඩුවක් ගොඩනගලා දැන් සැලකිය යුතු දින ගණනාවක් මාස කිහිපයක් එහාට ගත කරලා එහි සහ මීට පෙර අත්දැකීම් ජනතාව සංසන්දනය කරමින් ඉන්න තත්වයක් තුළ තමයි අද අපි ඔබ අමතන්නේ. මම පෙරේද ගියා කැකිලාව මඩාටුගම එප්පාවල කටියාවල තලාව ඒ ප්‍රදේශවල බඩිලිඟු ගොවීන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. ඊට පස්සේ හවස් වෙනකොට අපි ආවා කුරුණෑගල දිස්ත්‍රික්කේ අපි යොදාගෙන තිබුණු රැස්වීම් වලට. කැකිලාව ප්‍රදේශයේ ගොවි ජනතාව අපිව වට කරගෙන අපිට කියපු දේ තමයි පොහොරනේ. අයිඩෙන්ටිටියට පොහොර මිටි දෙකක් තියෙනවා. පොලිමේ ඉන්න ඕන. පොහොර හිගියා. කුරුණෑගල ජනතාවගෙනුත් ওই මැසිවිල්ල ආවා. දැන් පහුගිය දවස්වලත් මේ ප්‍රශ්නේ ආවා. අපි ගියා දඹුල්ල පොහොර ගබඩාවට. ඒ යනකොටත් ගොවීන් පොලිමේ ඉන්නවා. ගබඩාව බාරකරු කියනවා පොහොර මිටි 10000කට වැඩියෙන් අවශ්‍යයි. නමුත් 200යි ආවේ. අයිඩෙන්ටිටියට තමයි එකක් දෙන්නේ. ඒකටත් දෙන්න දැන් පොහොරනේ. අපි ගියා සාර ලංකායකට. තවත් කඩ කීපයකට ගියා පොහොරනේ. මේක මාධ්‍ය වලින් අනාවරණය කෙරුවා. ඊට පහුවදා මට කතා කිව්වා කෘෂිකර්ම රාජ්‍ය ඇමති. කතා කරලා කිව්වා පොහොර හිගයක් තියෙනවා මම පිළිගන්නවා. සති දෙකක් මට දෙන්න මම ප්‍රශ්නේ බේරනවා කිව්වා. මම කිව්වා පිළිගත්තු එක අගය කරනවා. නමුත් බණ්ඩි පොහොර ගහන කාලෙට යූරියා දීලා වැඩක් නැහැ ඇමතිතුමා කියන කාරණේ අපි මතක් කරා. ඊට පෙරේද වෙනකොටත් ගොවින්ගෙන් මේ චෝදනාව ආපු නිසා අපි ඊයේ ගියා උදේ කාලේ අපිට පොඩි ඉඩකඩක් තිබුණා. මේ සමුළුවත් එක්ක වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා හිටිය අපි ඩිසිකේ පොළොන්නරුව ගල්ලෑල්ල පොහොර ගබඩාවට. අපේ ටීබී සරස් සහෝදරයා අපි කණ්ඩායමක් ගියා. ගිහිල්ලා අපි පරීක්ෂා කරුවා. එකත් ඊයේ මාධ්‍යවල ගියා. යූරියා මිටි 40000ක් ගොඩ ගහගෙන ඉන්නවා ගල්ලෑල්ල පොහොර ගබඩාවේ. MOP TSP තවත් පොහොර ගොඩ ගහගෙන ඉන්නවා. අයි මේව නිකුත් කරන්නේ නැත්තේ. ඉහෙලින් ඕඩර් එකක් නැහැ. ඉහෙලින් ඕඩර් එකක් නැහැ. ගොවියා හැඳුනුම් පතරන් ගිහිල්ලා පොහොර ගන්නවා. හැඳුනුම් පතර පොහොර නැහැ. හැබැයි ගබඩාවේ පොහොර කොට කරගෙන. පහුගිය ආණ්ඩුව කාලෙත් මේ අත්දැකීම අත්දැක්කේ නැද්ද? මේකම නෙමෙයිද 2010 පහුගිය නොවැම්බර් 16ට කලිනුත් අත්විඳි මේ තත්ත්වය නෙමෙයිද? මේ තත්ත්වයමයි. මේක තමයි තත්ත්වය. ඊළඟට මම ඔබට කියන්නම් පහුගිය 2016 දෙසැම්බර් මාස ඉදිරිපත් කෙරුවා සහල් වලට අදාළව සතොසේ විශේෂ විගණන වාර්තාවක්. ඒ විගණන වාර්තාවට අනුව 2014 අවුරුද්දේ හාල් ගෙනල්ලා තියෙනවා අති විශාල ප්‍රමාණයක්. ඒ හාල් 2016 අවුරුද්දේ යහපාලන ආණ්ඩුව යටතේ කිලෝ 5 කෝටි 70 ලක්ෂයක්
සත්වාහාර වලට නිකුත් කෙරුවා. රටට පාඩු කෙරුවා රුපියල් කෝටි 1515යි ලක්ෂ 76ක්. ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු. දැන් එහෙමනම් ඒ හාල් ගෙනාවේ කවුද? රාජපක්ෂ ආණ්ඩුව. පාඩු කෙරුවේ කවුද? රාජපක්ෂ ආණ්ඩුව. මේ හාල් සත්වාහාර වලට ඉතාමත්ම කුණු කොල්ලට විකුණන්න තීරණය කළේ කවුද? යහපාලන ආණ්ඩුව, රනිල් මෛත්‍රී ආණ්ඩුව. දැන් රනිල් මෛත්‍රී ආණ්ඩුව කරන්න ඕනි ඕකද? රාජපක්ෂ ආණ්ඩුව මේ පාඩු කරලා තියෙනවා. හාල් ඇටයක්වත් රටින් ගෙන්න ඕන නැති පරිසරය ඇතුලේ හාල් ගොඩ පිටරටින් ගෙනල්ලා විශාල පාඩුවක් කරලා තියෙනවා. ඒක ඇතුලේ ගොවි ජනතාවගේ වීමිල බස්සලා තියෙනවා. රටේ සල්ලි විනාශ කරලා තියෙනවා. දබන්ත මූල්‍ය අපරාධයක් කරලා තියෙනවා. මේට අදාළව ක්‍රියාමාර්ග ගන්න එක නේද කරන්න ඕනේ. ගත්තද? ගත්තේ නෑ. අපි මේකට අදාළව පැමිණිල්ලකුත් දුන්නා. ඒවා විභාග කරෙත් නෑ. ඔන්න එකක්. ඊළඟට ඔබට මතකයි වීරවිල පන්නගමුව ගබඩාවේ හාල් කිලෝ ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගහගෙන ගබඩා කරගෙන තියෙනවා කියලා අපි අනාවරණය කෙරුවා. ඒකත් මාධ්‍ය වලින් ලොකුවටම ගියා. ඊට පස්සේ අපට ආපු තවත් ඔත්තුවක් එක්ක අපි ගියා හිඟුරක් ගොඩ හාල් ගබඩාවට. මම අපි ටීවී සරස්වල ඇතුළේ අපි කණ්ඩායමක් ගියා. ගියපු හැටියේ මෙතන හාල් තිබුණා හාල් කිලෝ 4,06,000ක්. මේ හාල් ගෙනත් තියෙන්නේ යහපාලන ආණ්ඩුව 2017 අවුරුද්දේ අගෝස්තු 1 වෙනිදා තමයි මේකේ පැකට් එකේ ගහලා තියෙන්නේ. 2019 සැප්තැම්බර් 1 තමයි ක්ලෝස් වෙන්නේ. තව වෙනම හාල් තිබුණ හාල් කිලෝ ලක්ෂ 56,000ක්. ඒක කල්ලිකුත් වෙන්නේ පෙබරවාරි 28. දැන් මේ සියලුම හාල් සත්වාහාර වලට නිකුත් කරලා. පෙබරවාරි 28 කල්ලිකුත් වෙන හාලුත් සත්වාහාර වලට නිකුත් කරලා. එතන දැන් තලගොයා කබර ගොයා කරලා තියෙනවා. දැන් එතනදී අපි දැන් කතා වෙනවනේ අපරාධි හාල් වාන්ටක මොන තරම් විනාශයක්ද මේ ඔක්කොම දැන් සත්තුන්ට කණ්ඩ දෙනවනේ. අර මේ කියලා කතා වෙනකොට එතන ගබඩාව බාර කෙනා කියනවා මන් ළඟටම ඇවිල්ලා කියනවා නෑ සර් වීරවිල ගබඩාවේ තිබුණෙත් මේ හාල්ම තමයි මේවා සුද්ධ කරලා වෙළඳ පොළට දමමින් තිබුණේ. එතකොට ඔබතුමාර හිලිදරව් කරාට පස්සේ තමයි මේවා මේ සත්වාහාර වලට දෙන්න තීරණය කළේ. දැන් එයා තේරුම් ගත්තේ දැන් මේ අපරාධ මේ හාල් මේ කන්න පුළුවන් හාල් නෙමෙයි. එතකොට ඒ ලයින් එකෙන් මේක කතා කරනකොට එයා වෙන විදියකට මේක තීරුම් ගත්තා. දැන් මේකෙන් අපිට ගන්න තියෙන්නේ මොකද්ද? අපි හෙලිදරව් නොකරුවා නම් මේ හාල් ඔක්කොම ඒත් දෙනම සත්වාහාර වලට යන්නේ නැහැ. මිනිස්සුන්ට මේවා කවුරුනවා. අපි හෙලිදරව් කෙරුවත් මේවා සත්තුන්ට යන්නේ නැහැ. මිනිස්සුන්ට තමයි ඉන්නේ. රුපියල් 20 ගණන් වලට 30 ගණන් වලට මේ හාල් නිකුත් වෙනවා. සත්වාහාර ලේබල් එක යටතේ. නැවත මෝලට ගිහිල්ලා පොලිස් වෙනවා. පොලිස් වුණාට පස්සේ අලුත් මලුත් හාල් ඇති. ඊට පස්සේ 98ට 99ට 100 ගණන් වලට මේ රටේ පාරිභෝගික ජනතාවට ඒ හාල් කවවනවා. වස හාල් කවවනවා. ඒ වස හාල්ම තමයි බත්තික උයලා පන්සලට දානෙ දෙන්නේ. ඒ හාල් වලින් යපු බතම තමයි බුදු පුදටත් තියන්නේ බුද්ධ පූජාවටත් තියන්නේ. මහා ලොකු බෞද්ධයෝ මම කතා කරලා තමයි මේ ආණ්ඩුව ආවේ. මේක තමයි තත්ත්වය. බුදු පුදටත් තියන්නේ වසහාල්. දැන් එහෙමනම් මේ හාල් ගෙනාවේ කවුද? මේ හාල් ගෙන්නුවේ රිසබ්බද්දුතින් රනිල් මෛත්‍රී ආණ්ඩුව. දැන් මේ හාල් සත්වාහාර වලට නිකුත් කරලා ඒ බිස්නස් එක කරන්නේ කවුද? මේ ආණ්ඩුව. දැන් මේ ආණ්ඩුව ගන්න කරන්න ඕන වැඩේ ඒකද? මෙන්න රනිල් මෛත්‍රී ආණ්ඩුව කරපු වැඩේ මෙන්න හාල් ගොඩ ගෙනල්ලා 2017 අවුරුද්දේ හාල් ඇටයක්වත් රටින් ගේන්න උවමනාවක් නැතුව තියද්දි හාල් ගොඩ පිටරටින් ගෙනල්ලා ගොවි ජනතාවගේ වී ටිකක් තුට්ටු දෙකට බස්සලා රටේ සල්ලි කාබාසිනිය කරලා තියෙනවා. මෙන්න දැන් කරලා තියෙන අපරාධي මීට එරෙහිව ක්‍රියාත්මක වෙන එක නේද කරන්න ඕනේ? නෑ. ඇයි? අතනදී ඒගොල්ලෝ රැක්කා. මෙතනදී මේගොල්ලෝ රකින්නවා. මේ අදාළ පාර්ශ්වයන් දෙකම කල්පනා කරන්නේ අතනදී
පංකෝටි 70 ලක්ෂකට වැඩි හාල් ප්‍රමාණය මේක තුට්ටු දෙකට නිකුත් කරලා නැවත පොලිස් කරලා මිනිස්සුන්ට විකුණලා මේකෙන් බිස්නස් එක කරගන්නවද නැත්නම් මේක හිලිදරව් කරලා මොනවා හරි එහෙම එකක් කරනවද මෙතනදි කල්පනා කරන්නේත් ඒක එවනම් බලන්න මේකම ඇති මේ පඩත්තල පාලකින්ගේ පැටිකිරිය පිළිබඳව අවබෝධ කරගන්න මුන් කවුරුත් එකයි කියන එක අවබෝධ කරගන්න මේකම ඇති අපි කතිර කොටනවා උන් අපට වස කවවනවා මේක තමයි තත්ත්වය අපට වී අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 36යි අවුරුද්දකට මාසෙකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3යි අපි නිෂ්පාදනය කරනවා වී මෙට්‍රික් ටොන් ලක්ෂ 45 50 අතර හැම අවුරුද්දක්ම අපි පටන් ගන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 10ත් 15ත් එක්ක අතිරික්ත ප්‍රමාණිකුත් එක්ක අවුරුද්ද පටන් ගන්නෙ හැබැයි හැම අවුරුද්දෙම මහල් කියනවා මේ තමයි බිස්නස් එක ඒ නිසා පහුගිය ආණ්ඩුව යටතේත් මේ ආණ්ඩුව යටතේත් අවුරුදු 71ක දේශපාලන ඉතිහාසය තුළ අපි අත්විඳිනවා එකම දේ ආණ්ඩු මාරුණාට ඔලුකෙඩි මාරුණාට වෙනසක් නැහැ මේක තමයි කාරණේ එමුණ මෙන්න මේකත් එක්ක මම ඊළඟට මතක් කරනවා දැන් ගොයන් කැපෙනවා දැන් මේ ගොයන් කැපෙන කාලේ වී මිල දැන් පදවිය ශ්‍රීපුර පැත්තේ වී කිලෝ එක රුපියල් 31ට බහැලා දැන් මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම 35ට විතර බහැලා වේලපු නැති වී ටික වේලපු වී ටික රුපියල් 40ට විතර බහැලා තව කැපෙන්න පටන් ගත්ත විතරයි පොළොන්නරුවේ ගොයන් කැපෙන්නේ මාර්තු අග සහ අප්‍රේල් මුල තාම ගොයන් කැපෙන්නේ සුළු වාරේ මහ වාරි වල තව ගොයන් කැපෙන්නේ නැහැ රාජංගිනේ හැරෙම තව අත තියලවත් නැහැ එමනම් මහ වාරි වල ගොයන් කැපෙන්න පටන් ගත්තට පස්සේ ගොවියගේ වී කිලෝ එක කීයට බහීද දැන් හාණ්ඩුවක් යටතේම මේක නෙමෙයිද ගොවි ජනතාවත් වෙන්නේ දැන් මේ ආණ්ඩුව පොරොන්දු වුණා නාඩු වී කිලෝ එකක් රුපියල් 52යි සම්බා වී කිලෝ එකක් රුපියල් 57යි කීරි සම්බා වී කිලෝ එකක් රුපියල් 63යි ගන්නවා කියලා. පහුගිය දවසේ බන්දුලු ගුණවර්ධන කැබිනට් ප්‍රකාශක විදියට ප්‍රකාශ කරනවා වී කිලෝ එක රුපියල් 50යි. ඊට මාධ්‍යවේදියෙක් අහනවා එතකොට නාඩු කීයද? නාඩු පරණ ගානමයි. ඒ කියන්නේ 38ද? ඔව් 38යි. එතකොට නාඩු 38යි කීරි සම්බයි 50යි. දෙකම 50යි. දැන් පොරොන්දුනේ ඕක නෙමෙයිනේ. පොරොන්දු වෙච්ච ගානට වී ගන්න ඕන. ඊළඟට මම කතා කරුවා වියලි මණ්ඩලේ සභාපතිට. සභාපති කියනවා වී ඔක්කොම වර්ග 50යිලු. නාඩුත් 50යිලු, සම්බත් 50යිලු, කීරි සම්බත් 50යිලු. මේක යකාගේ වැඩක් නේ. හැබැයි දැන් රටට දීලා තියෙන්නේ මොකද්ද? රටට ප්‍රසිද්ධ කරලා තියෙන්නේ මොකද්ද? නාඩු 38යි, සම්බ 50යි, කීරි සම්බ 50යි. වියලි මණ්ඩලේ සභාපතිට කතා කරපුවම කියනවා ඔක්කොම වී 50යි. දැන් නාඩු වී කිලෝ රුපියල් 38යි කියලා මුම් ප්‍රසිද්ධ කරාට පස්සේ අන්න ගොවියගේ වී ටික දැන් රුපියල් 31ට විකුණන්න සිද්ධ වෙලා තිබෙනවා. දැන් ඊළඟට ආණ්ඩුව බේරන්න ඕනේ. යකෝ එකක් කියහල්ලකෝ මොකක් හරි. මේ දෙපළාදුවට මොකක් කියන්නේ? ඔක්කොම ගොවි ජනතාවත් අඤ්ඤ කොරස් වෙනවා. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ආණ්ඩුව බේරන්න ඕනේ මේකේ ඇත්තටම වී ගන්නේ කොහොමද? අපි කියන්නේ ගොවියා කියන්නේ 52ට නාඩු 57ට සම්බා 63ට කීරි සම්බා ගන්න ඕනේ. ආණ්ඩුව පොරොන්දුනේ ගන්නට. හැබැයි එහෙමයි කියලා පාරිභෝගිකගේ හාල් කිලෝ එක මිල වැඩි කරන්න ලෑස්ති වෙන්න එපා. එතෙන්ට තියන්න දෙන්නත් බෑ. මොකද මෙවුවා විද්‍යාත්මකව ගණන් හලලා කිරලා මැනලා තෝරලා බලලානි ප්‍රතිපත්ති ප්‍රකාශන වලට වැතුල් කරන්නේ. ඒ නිසා ගොවියත් රැකෙන්න ඕනේ, පාරිභෝගිකයත් රැකෙන්න ඕනේ, ආණ්ඩුව මේ වගකීම් බාර ගන්න ඕනේ. මේක පිටින් දාලා ගොවි හාල් පාරිභෝගිකයට හාල් අයිත් 100 ගණන් උඩ කවවන්න ලෑස්ති වෙන්න බෑ.
දැන් ඊළඟට ආණ්ඩුව කියන්න ඕනේ ඇත්තටම වී ඔක්කොම කිලෝ එක 50 නම් දැන් හාල් මිල පිළිබඳවත් අර්ථකථනයක් දෙන්න ඕනේ. නාඩු හාල් කිලෝ එක කීයද? සම්බ කීයද? කීරි සම්බ කීයද? දැන් කීරි සම්බ හාල් කිලෝ එක කීයද? 165යි. දැන් සම්බ හාල් කිලෝ එක නාඩු වලට වඩා වැඩි. එහෙනම් වී වර්ග ඔක්කොම එක ගානට ගන්නවා නම් මේ හාල් පිළිබඳව අර්ථකථනය ආණ්ඩුව දෙන්න ඕනේ. දැන් ආණ්ඩුව මොකද්ද වෙලා තියෙන්නේ? හත් පොලේ ගාගෙන ඉන්නේ. මේක තමයි තත්ත්වය. එවනම් මෙන්න මේ පරිසරය ඇතුලේ අපි කියනවා මේ රටේ විශේෂයෙන්ම ජනතාවට අපි කියනවා කිසි වෙනසක් නැහැ. මේක තමයි තත්ත්වය. මේක තමයි යථාර්ථය. මේ යථාර්ථෙත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා පෞගේ කාලේ පුරාවටම ගොවි ජනතාව වෙනුවෙන් අපි විශාල අරගලයක් කළා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැත්තෙන් ගත්තොත් එම විශේෂයෙන්ම පොල් ආශ්‍රිතව අපි පෞගේ දවසේ නියාමන කමිටුවක් පත් කරලා ඊට අදාළ වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කරා. කුකුල් ශේෂ්ත්‍රයට අදාළව මේ ගැටලු ගොඩක් තියෙනවා. ඒවා අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම ගොවීන්ගේ වන්දි ප්‍රශ්න, ආදි වශයෙන් සියලුම ගැටලු වලට අපි මැදිහත් වෙමින් ඉන්නවා. මම මේ වෙලාව මතක් කරන්න ඕනකම තියෙනවා විශේෂයෙන්ම එතන එහා පැත්තේ පොල්පිටිගම පවුල් 13000 ගානකට විශාල අසාධාරණයක් සිද්ධ කළා පෞගේ කාලේ. ඒක රටේ විවිධාකාරී ආන්දෝලන ලක් වෙච්ච කාරණයක්. 2018 නියම් සහනාධාර දෙවන අධියර පොල්පිටිගම ජනතාවට සහනාධාරය ලබා දුන්නේ නේ. මේ පිළිබඳව අපි සොයා බැලුවා. අපි දැක්කා මෙතන වරද්දක්. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරිය චක්‍රලේඛ උල්ලංඝනය කරලා වැඩ කටයුතු කරලා තිබුණා. අපි මේක ප්‍රශ්න කෙරුවා. ඊට පස්සේ මීයේ පෙරදැනකොට ඒක බේරුණා. මානව හිමිකම් කොමිසමේ පෞගේ 27 වෙනිදා මේ නඩුව විභාග කෙරුවා. ඒ වගේම තමයි තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉල්ලපු තොරතුරු ලබා නොදීමත් බොරු තොරතුරු ලබා දීමට අදාළව තවත් විමර්ශනයක් ගියා. එතනදී තීන්දුණා චක්‍රලේඛ කඩ කරලා වැඩ කරපු බව ඔප්පුනා ප්‍රාදේශීය ලේකම් පිළිගත්තා. චක්‍රලේඛේ 4 වෙනි වගන්තිය අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා කියන එක තහවුරුණා. ඒකට සම්බන්ධ වෙච්ච අපේ සරත් කරුණාතිලක සහෝදරත් මෙතන ඉන්නවා නීතිඥ. මේ සුනිල් වටකල අපේ නීතිඥ සහෝදර අපි කණ්ඩායම ගියේ. ඒ වගේම තමයි එතන අන්තිමට තීරණය කෙරුවා නැවත අභ්‍යාචනයක් හැඳවලා නැවතත් 13000 ගාණක් ප්‍රතිලාභින් තෝරලා එවලා තිබුණා. අමාත්‍යංශ ලේකම් කිව්වා ඒකේ වල තියෙන්නේ චක්‍රලේඛයට පටහැනිව කිව්වා. මේකට සල්ලි බින් කරොත් එහෙම අපිට ඔඩිට් එකක් එනවා කිව්වා. දෙවන වතාවටත් චක්‍රලේඛ උල්ලංඝනය කරලා. දෙවනි වතාවේ අභ්‍යාචනයක් හැඳවනකොට අපි කතා කරලා කිව්වා මේක. දිස්ත්‍රික් ලේකම්ටත් කිව්වා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්ටත් මම කතා කරලා කිව්වා. නැවත වතාවක් චක්‍රලේඛ උල්ලංඝනය කළා තමයි මේ අභ්‍යාචනයක් හැදවන්නේ. අනිත් එක තමයි දැන් විත්ති පාර්ශ්වය තමයි මේ අභ්‍යාචනයක් හැදවන්නේ. මේක කරන්න එපා මෙහෙම මේකට අපි විරුද්ධයි කිව්වා. හැබැයි ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. නමුත් කොමිසමේ අම්සාට තීරුණා දෙවතාවක් චක්‍රලේඛ උල්ලංඝනය කරලා. අන්තිමට තීන්දුවක් දුන්නා 4 වෙනි වගන්තියට අනුව කමිටු පත් කරලා ඒ කමිටු වරහා මාස එකමාරක් ඇතුළත ප්‍රතිලාභින් තෝරලා එවන්න කොමිෂන් එක නියෝගයක් නිකුත් කරනවා කිව්වා. වහාම පොල්පිටිගම පවුල් 13000 ගාණක් ජනතාවට වානම හිමිකම් කඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ රුපියල් 5000යි බඩු මල්ල ලබා දීමට අදාළව මුදල් ලබා දීමට අදාළව නියෝගයක් නිකුත් කරන බවට මානව හිමිකම් කොමිසම මෙතනදී ප්‍රකාශ කෙරුවා. එම්න අපි මේ ප්‍රශ්නේ විදිහට බේරගත්තා. තොරතුරු කොමිසමට ගියා. එතනදී තොරතුරු කොමිසම නියෝග කෙරුවා මාසයක් ඇතුළත මේ සියලුම තොරතුරු ලබා දෙන්න කිව්වා. තමුන්ගේ නිලයේ ගෞරවය ආරක්ෂා කරගන්නයි කිව්වා. එතනදී ප්‍රාදේශීය ලේකම්වරිය තමුන්ගේ පහළ නිලධාරීන් සියල්ලම පාවා දුන්නා. ග්‍රාම නිලධාරීන්, සමුද්‍ර නිලධාරීන්, කුපනිස නිලධාරීන්, ඩියෝ මාත්‍රු සියල්ල පාවා දුන්නා. පාවදී ළඟ බේර ගන්න හැදුවා. හැබැයි අපි පහළ නිලධාරීන් සියලු දෙනාම එතනදී ආරක්ෂා කෙරුවා. ආරක්ෂා කරලා සැබෑව නිර්වත අපි හෙළිදරව් කෙරුවා. කොමිසම අන්තිමට අවවාද කෙරුවා පහළ නිලධාරීන් පාවා දීලා ඇඟ බේර ගන්න හදන්න එපා කියලා
කොමිසම අවවාද කිරුවා. එහෙමනම් මම මේ ප්‍රශ්نين තවත් කාරණයක් මතු කරනවා. මේ ජනතාවට මෙච්ච අසාධාරණයක් වෙලා තියද්දි අපි කිසිම තැනක අපි മന്ത്രിකම් මොකක්වත් දරන්නේ නැහැ. හැබැයි මේ දිස්සියකේ മന്ത്രിවරු ඉන්නවා පාර්ලිමේන්තු മന്ത്രിවරු මහින්ද මහත්තයත් එක්ක. මේ සියලු දෙනා මේ ප්‍රශ්නේ දන්නවා. ඒ වගේම යාපහුව ආසනේ තව മന്ത്രിවරු ඉන්නවා ප්‍රාදේශ බල ගොඩක් ඉන්නවා කට්ටිය නායකයෝ ගොඩක් ඉන්නවා. මේ සියලු දෙනා මේ ප්‍රශ්නේ දන්නවා. මේ සියලු දෙනාටම මේ ජනතාව මේ ප්‍රශ්නේ කිව්වා. හැබැයි කිසි කෙනෙක් කටක් ඇරියේ නැහැ. පොල්පිටිකම් ප්‍රාදේශ සභාවට අපේ മന്ത്രിවරු දෙන්න විමලසේන සහෝදරයා සරත් සහෝදරයා මේ යෝජනාවක් දැම්මා. හැබැයි മന്ത്രിලා සභාපතිලා කටක් ඇරියේ නැහැ. අපේ දෙන්න විතරයි කතා කරේ. අපි අහනකොට මේ മന്ത്രിවුන්ගෙන් ඇයි මේ තරම් පවුල් 13000ක් කියන්නේ මිනිස්සු විදිහට ගත්තොත් මිනිස්සු 50000ක් විතර. මේ තරම් අසාධාරණයක් වෙලා තියද්දී ඇයි මේකට කතා කරන්නේ නැත්තේ? අනේ නිලධාරීන් තරහ කරගන්න බෑ. ප්‍රාදේශීය ලේකම් තරහ කරගන්න බෑ. නිලධාරීන් තරහ කරගන්න බෑ. ඒගොල්ලෝගේ උත්තරය එක. එමනම් අපි අහනවා මේ රටේ ජනතාවගෙන්. ජනතාවට අසාධාරණයක් වෙනකොට ජනතාව පීඩනයට පත් වෙනකොට ජනතාවගේ ඡන්දෙන් පත්වන මහජන නියෝජිතගේ වගකීම ජනතාවගේ පැත්තේ හිට ගන්න එකද අයුක්තිය අසාධාරණී පැත්තේ හිට ගන්න එකද? අපි නිරන්තරයෙන්ම යුක්තිය සාධාරණත්වය මනුෂ්‍යත්වය ඉදිරියේ හිටගන්න මිනිස්සෝ බෙල්ල ගහලා ගියත් මෙරටේ ජනතාව වෙනුවෙන් සටම්බිමේ නිතරම අපි අරගල කරන මිනිස්සෝ. එවනම් මේ රටේ ජනතාව කල්පනා කරන්න ඕනි. ඉදිරියට තමුන් ගන්න තීරණ කොයි විදිහටද ගන්න ඕනි කියලා. ඒක මතක් කරමින් දැන් මෙතෙන් ආවට පස්සේ ආවා ඉඩම් ප්‍රශ්නයක්. දැන් බලන්න ගියා අපි එහා පැත්තට. දැන් අන්න එහා පැත්තට ඉඩම. මේ පොල් ගස් තියෙන ඉඩම අසිත. ඒ ඉඩමට ගෙදරට යන්න පාරක් නැහැ. මෙතනින් පාරක් තියෙනවා කටුකම්බි පොටවල් මම හිතන්නේ 5ක්ද කොයිද මට මතකෙද. කටුකම්බි පොටවල් 5ක්ද කොයිද ගහලා. ඒ යන්නේ CGR ඉඩම මැද්දෙන් යන්න තියෙන්නේ. ඒතර මේක ප්‍රාදේශ සභාවට අයිති භූමිය. ඒ ඉඩමේ අයිතිකරුවෝ ඒ ඉඩමේ දැන් භුක්ති විඳින අවුරුදු 40ක් විතර ඉඳන්. දැන් පොල් ගස් දැක්කහමත් පේනවා. ප්‍රාදේශ සභාවට බදු ගෙවනවා. යන්න පාරක් නැහැ. දරු පැටව් 3 දෙනෙක් ඉන්නවා. එකෙක් දෙන්නෙක් ඉස්කෝලේ යනවා අනිත් පුංචි එකා ඉස්කෝලේ යන්නේ නැහැ මොන්ටිසෝරි යන්නේ නැහැ. ඒ පුංචි උන්ගේ පිටකොන්ද තුවාල වෙලා. කකුල් තුවාල වෙලා. කම්බියෙන් පැනලා. කම්බියෙන් පයින්නකොට CGR එක කියනවා පයින්න එපා නඩු දානවා කියලා. දැන් මිනිසුන් පාරක් නැහැ යන්න. දැන් මේක අදාළ පාර්ශ්වයන්ට පැමිණිලි කරලා තියෙනවා. උත්තරයක් නෑ. කරන්න ඕන දේ මොකද්ද කියලා අපි සහෝදරයට කිව්වා. අපි කියනවා කරුණා කරලා මිනිස්සු මේ විදිහට පීඩනයටපත් කරන්න එපා. ප්‍රාදේශ සභාවට බදු ගෙවනවා නම් ප්‍රාදේශීය සභාවේ වගකීමක්. ඒ ගෙදරට යන්න පාර හදලා දෙන එක ප්‍රාදේශ සභාවේ වගකීමක්. ඒ නිසා මේ පුංචි පුංචි දේවල් සරල විදියට බේර ගන්න පුළුවන් දේවල් සෑම පැත්තකින්ම මිනිස්සු පීඩනයටපත් වෙනවා. හැබැයි කොච්චර පීඩනයටපත් වුණත් ජනතාවගේ පුරුද්දක් තියෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. තමුන් මොන හරි දේශපාලන පක්ෂයක හිටියනම් ඒක ආගමක් වාගේ අදහගෙන ඉන්නවා. ඒ නිසා මේ කූඩුවෙන් එළියට එන්න. මොකෙන් එළියට අවිල්ලා විනිවිද දකින්න. විනිවිද දැකලා මේ අනාගත පරම්පරාව වෙනුවෙන් අක්කයේ කිරි බොන පුංචි දරු සිඟිත්ත වෙනුවෙන් බඩ ඇතුලේ ඉන්න හෙට දවසේ එළියට එන අද නූපම් දරු පැටියා වෙනුවෙන් තමුන්ගේ යුතුයකම වගකීම නිසියාකාරව තීරුම් අරගෙන මැදිහත් වීම සඳහා ඉදිරියට එන්න කියන ගෞරවනීය ආයාචනය ඔබ වෙත ඉදිරිපත් කරමින් මා සමුගන්නවා
සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්.